ධම්සසිර නාලිකාවේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට සැදී පැහැදී ඉන්නා වූ පින්වත් ඔබ සියලුම දෙනාට අද දින මෙම උතුම් ධර්ම දේශනාව සිදු කිරීම සඳහා බැතිබර දායකත්වයේ දරනු ලබන්නේ කොරියාවේ සේවය කරන ක්‍රිෂාන්ත මහත්මයා විසින් තම මෑණියන්ගේ 58 වන ජන්මදිනයට ආශිර්වාද කිරීම සඳහා මෙම ධර්ම දේශනාව පවත්වනු ලබනවා. ධම් දෙසම සඳහා වැඩම කොට සිටින ගිලන් විවේක බෞද්ධ රෝහල් නිර්මාණ සහ ධම්සිසිල නාලිකාවේ ප්‍රධානී අවසරයි නම කියන්නට පූජ්‍ය මීගලාවේ නන්දරත්න ස්වාමීන් වහන්සේ ඔබ අප සියලු දෙනාම එක්ක සාදු නාදනම්ව පිළිගනිමු. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණය කිරීමට මත්තෙන් ත්‍රිසන සහිත පංචශීලයේ පිහිටීම සඳහා තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ
අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ද්වේමේ භික්ඛවේ රෝගා කතමේ ද්වේ කායිකෝ ච රෝගෝ චේතසිකෝ ච රෝගෝ දිස්සන්ති ශ්‍රීමත් අතිගෞරවනීය මහා නායක මාහිමිපාණන් වහන්සේලා අනුනායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු ලංකාවාසී ලෝකවාසී ගරුතර පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ගිලන් විවේක බෞද්ධ රෝහල් අනුබද්ධිත ධම්සසිල YouTube රූපවාහිනී නාලිකාවේ අපේ ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන් සමග විවිධ ආගමික සමාජික අධ්‍යාපනික වැඩසටහන් ආරම්භන දෙස් විදෙස් බෞද්ධ පින්වත්නි, අදත් ඔබ හැමදෙනාටම මේ උතුම් දායකත්ව ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට අවශ්‍ය පරිසරය ගොඩනැගෙන්නේ අපේ ගිලන් විවේක බෞද්ධ රෝහලට බොහෝ සෙයින් ආධාර කරන උපකාර කරන ධම්සසිල YouTube නාලිකාවට ආධාර උපකාර කරමින් ලෝක බෞද්ධ ජනතාවට ඉදිවෙන මේ ගිලන් විවේක බෞද්ධ රෝහල හදාගන්න සුවිශේෂී ධන පරිත්‍යාගයන් නිතරම සිද්ධ කරන කොරියාවේ සේවය කරන පින්වන්ත ක්‍රිෂාන්ත අයියා නිසා විවිධ අවස්ථාවලදී මේ ධම්සසිල YouTube රූපවාහිනී නාලිකාවේ දායකත්ව ධර්මානුශාසනාවන් වලට තමන්ගේ දායකත්වයේ ලබා දුන පුණ්‍යවන්ත අයියා කෙනෙක්. විශේෂයෙන්ම අද මේ වටිනා ධර්මානුශාසනාවට කොරියාවේ ඉඳලා තමන්ගේ දායකත්වයේ ලබා දෙමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන්නේ තමන් මේ ලෝකයට බිහි කරලා ඇති දැඩි කරලා පෝෂණය කරලා නිවැරදි මාර්ගයේ පෙන්වලා දුන්නු සෙනෙහවන්ත තමන්ගේ මෑණියන් වහන්සේගේ 58 වන ජන්මදිනයට ආශිර්වාද කිරීම සඳහා විශේෂයෙන්ම එම් මනෝමති සෙනෙහබර මෑණියන් වහන්සේට සුබ උපන් දිනයකට දීර්ඝායුෂ එක් කරමින් නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරමින් මේ වටිනා ධර්මානුශාසනාවට තමන්ගේ දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. මේක දුර්ලභ පින්කමක්. අම්මලා තාත්තලා ජීවතුන් අතර ඉන්නකොට
තමන්ගේ දරුවන්ගේ උපන්දිනවලට ආශිර්වාද කරනවා දෙමව්පියෝ. දරුවන් විසින් තමන්ගේ දෙමව්පියවරුන්ගේ ජන්මදිනයට සුබ ප්‍රාර්ථනා කිරීම, ඒ අම්මා තාත්තා වෙනුවෙන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා පින්කම් කිරීම සමාජයේ හරි දුර්ලභයි. අද පින්වන්ත ක්‍රිෂාන්තය කල්පනා කරා තමන් හදලා වඩලා පෝෂණය කරලා තමන්ට ජීවිතේ නිවැරදි මාර්ගයේ පෙන්වලා දුන්නු මෑණියන්ගේ 58 වන ජන්මදිනය සැප්තැම්බර් මාසයේ 29 වෙනිදාට යෙදිලා තිබෙන නිසා මේ ලෝකේ සියලුම සත්වයන්ගේ යහපත පිණිස සුවය පිණිස කටයුතු කළ බුදුරජාණන් වහන්සේගේ වටිනා ධර්මානුශාසනාවක් ලෝක බෞද්ධ ජනතාවට අහන්න බලන්න සලස්සලා තමන්ගේ අම්මට සෙත් ප්‍රාර්ථනා කරන්න ඕනි කියලා පින්වන්ත ක්‍රිෂාන්ත අයියා අදහස් කළා. එනිසා මේ වටිනා ධර්මානුශාසනාවෙන් ජනිත වන සියලුම කුසලාන සංස ධර්මයන් ඒ පින්වන්ත එම් මනෝමති සෙනෙහබර මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ලබන්නම මේ පින්කම් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මානුශාසනාව ශ්‍රවණය කරමු. අද මම ඔබ වෙනුවෙන් තෝරගන්නට යෙදුනේ ඊ타මත්ම වැදගත් දහම් කරුණු රසක් අන්තර්ගත වටිනා දේශනාවක්. මේ දේශනාවෙන් තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ මේ ලෝකේ ජීවත් වෙන මිනිසුන්ට ප්‍රධාන රෝග දෙකක් හැදෙනවා. එන් පළවෙනි රෝගය තමයි කායික රෝගය. දෙවෙනි රෝගය තමයි මානසික රෝග. ලෝකේ ජීවත් වෙන සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික ආදී සියලුම ජන වර්ගයාට, සියලුම සත්වයන්ට ජාති ආගම් කුල ભેදයකින් තොරව මේ රෝගාබාධ දෙකෙන් එකක් වැළඳෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ රෝග දෙකම හැදෙන්නත් පුළුවන්. කායික රෝගත් තියෙනවා, මානසික රෝගත් තියෙනවා. ඒ නිසානේ ලෝකේ වෛද්‍යවරු බිහි වෙන්නේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරු සහ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරුන්. වෛද්‍යවරියන් ලෝකේ නිර්මාණය වෙනවා, බිහි වෙනවා. ඒ කියන්නේ තමන් කායික රෝග කියලා කියන්නේ තමන්ගේ පංචස්කන්ධයට වැළඳෙන, ශරීරයට වැළඳෙන රෝගාබාධ වලට කියන නමක්. ඒවට කියන්නේ කායික රෝග. කයේ හැදෙන රෝග, ශරීරයේ හැදෙන රෝග. මානසික රෝග කියලා කියන්නේ මනසට එන රෝග. මනසත් ලෙඩ වෙන්න පුළුවන්. කය ලෙඩ වුණාට වඩා පුද්ගලයෙක්ගේ මනස ලෙඩ වුණොත් ඒ පුද්ගලයාගේ කය පවත්වාගෙන යන්න අමාරුයි. ප්‍රශ්න ගොඩයි. ගැටලු ගොඩයි. කොහොම නමුත් තථාගත බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයේ හිටපු දක්ෂතම වෛද්‍යවරයා. තථාගත බුදුරජාණන් වහන්සේ මේ කායික රෝගත් හොඳට හඳුනාගත්තා, මානසික රෝගත් හොඳට හඳුනාගත්තා. කයට ඇතිවෙන රෝග, මනසට ඇතිවෙන රෝග කොයි ආකාරයෙන්ද ඇති වෙන්නේ? ඒවට හේතු මොනවද? එහෙම කායික රෝගයක්, මානසික රෝගයක් හැදුනොත්
ඒවා වළක්ව ගන්නේ කොහොමද කියන කාරණාව ඔබ මම සරණ ගියපු තථාගත බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. පින්වත්නි, මේ කායික රෝගයක් පුද්ගලයෙකුට වළක්වා ගැනීමට ප්‍රධානකම තුනක් තියෙනවා. එයින් පළවෙනි ක්‍රමය තමයි කායික රෝග හැදෙන්න තියෙන අවස්ථා නැති කර ගැනීම. පුද්ගලයෙකුට කායික රෝගයකින් බේරෙන්න තියෙන පළමු අවස්ථාව තමයි රෝග ඇතිවීමට ඉඩ දෙන්නේ නැතුව තමන් ආරක්ෂා වීම. කයට රෝග ඇති වෙන්න දෙන්නේ නැතුව තමන් පරිස්සම් වෙනවා. අද ලෝකයේ 95ක් 98ක් විතරම තියෙන්නේ කායික රෝග තමන් පරිස්සම් නොවීම නිසා. තමන් පරිස්සම් වෙන්නේ. තමන් කන බොන දේවල් වලින් කය ලෙඩ වෙන්න පුළුවන්. ඒ වගේම තමන් ගන්නා ආහාර පාන වලින් තමන්ගේ කය ලෙඩ වෙන්න පුළුවන්. තමන් අඳින පළඳින ඇඳුම් වලින් තමන්ගේ කය ලෙඩ වෙන්න පුළුවන්. තමන් පළඳින ආභරණ වලින් තමන්ගේ කය ලෙඩ වෙන්න පුළුවන්. සමහර අයට සමහර ඔල්ලෝසු එහෙම දාපුවාම හැම ඇලර්ජික් වෙනවා. නොයෙකුත් රෝගාබාධ ඇති වෙනවා. ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කායික රෝග වලින් බේරෙන්න තියෙන පළවෙනි ක්‍රමය තමයි කායික රෝගයක් ඇති වෙන්න තියෙන අවස්ථා අපි නැති කරන්න ඕනේ. අපි දන්නවා මේ දේ අපි පාවිච්චි කරොත්, මේ දේ අපි ඕනවට වැඩිය භාවිතා කරොත් අපේ කය ලෙඩ වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒ වගේ ආරක්ෂාව ඇති කරගන්න ඕනේ. කායික රෝගයකින් බේරෙන්න තියෙන දෙවෙනි අවස්ථාව තමයි තමන්ට හදිසි අනතුරක් එනවනම් අන්නේ එන හදිසි අනතුරු තමන්ට වළක්වා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මනා සිහි බුද්ධියෙන්, මනා කල්පනාවෙන් ඔබ කටයුතු කරන්න ඕනේ. පළවෙනි ක්‍රමය තමන්ගේ කය ලෙඩවීමට තියෙන අවස්ථාවන් නැති කරන්න ඕනේ. කායික රෝගය ඇති වෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව නැති කරලා දාන්න ඕනේ. එක. දෙවෙනි කාරණාව තමයි හැම අවස්ථාවකදීම තමන්ගේ කය ලෙඩ වෙන්න පුළුවන් හදිසි අනතුරු වලින්. ඔබ කරන්නේ ටිකක් භයානක රැකියාවක් නම් නේද? හොඳ සිහි කල්පනාවකින් කලබල නොවි ඒ රැකියාව ඔබ කරන්න ඕනේ. පාරේ ගියත්, වතුරේ ගියත්, අහසේ ගියත්, පුටුවක ඉඳගත්තත්, වාහනයක ඉඳගත්තත් ඔබේ කල්පනාව, මනා සිහි බුද්ධිය ඉතා වැදගත්. හදිසි අනතුරක් නොවි ඔබේ කය බේර ගන්න. එතකොට අපි පරිස්සම් නොවීමෙන් අපේ කය ලෙඩ වෙන්න පුළුවන්. අපේ කයට රෝගාබාධ වැළඳෙන්න පුළුවන්. ඒ වගේම තවත් පැත්තකින් නොසිතූ නොපැතූ අවස්ථාවක හදිසි අනතුරු වලින් අපේ කය, අපේ ශරීරය ලෙඩ වෙන්න පුළුවන්. රෝගී තත්වයට පත් වෙන්න පුළුවන්. ඒ බවත් අපි අවබෝධ කරගෙන ඒ හදිසි අනතුරු වෙන්න තියෙන අවස්ථා අපි මග හරවා ගන්න ඕනේ. ඒ වගේ ආරක්ෂා වෙන්න ඕනේ.
තුන්වෙනි කාරණාවක් තමයි මේ දේශනාව අහන විටත් ඔබ යම්කිසි වූ කායික රෝගයකින් පෙළෙන්න පුළුවන්. එක්ක දියවැඩියාව, එක්ක කොලෙස්ටරෝල්, එක්ක ප්‍රෙෂර් එක, එහෙම නැත්නම් ඔබට තදේ හිස රදයක්, එක්ක කැස්සක් වෙන්න පුළුවන්, එක්ක ඇඟේ දදයක්, කුෂ්ඨයක්, වනයක්, එහෙම නැත්නම් අලුහන් ටිකක්, ඔබේ ලස්සන මූණේ කුරුලෑ කැල්ල ටිකක්, මේ විදිහට කිව් නොකිව් බොහෝ රෝගාබාධ වලින් ඔබේ කය ලෙඩ වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ හදිසි අනතුරකටපත් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. වාහනයකට හැප්පිලා, වලකට වැටිලා නේද? එහෙම නැත්නම් සර්පේ දෂ්ට කරලා, එහෙම නැත්නම් වෙඩි වැදිලා, එහෙම නැත්නම් ගස් නගිනකොට ඔබ වැටිලා, කොන්ද කැඩිලා, කකුල කැඩිලා, එහෙම නැත්නම් තව තරහකාරයෙක් ඔබට ගහලා ඒ විදිහේ හදිසි අනතුරකට පාත්‍ර වෙච්ච කෙනෙක් මේ ධර්මානුශාසනාව අහන්න පුළුවන්. ඒ වගේම තථාගත බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ දේශනාව ඔබ ශ්‍රවණය කරනකොට ඔබේ කයේ යම්කිසි ලෙඩක් තියෙනවා නම්, කයේ යම්කිසි රෝගාබාධයක් තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම ඒට බෙහෙත් ගත යුතුයි. ඒට වෛද්‍ය ප්‍රතිකාර ඔබ ලබා ගත යුතුයි. එතකොට අපේ මේ කය ලෙඩ වෙන්න තියෙන අවස්ථාව අපිට අවම කරගන්න පුළුවන්. අඩු කරගන්න පුළුවන්. බලන්නකෝ තථාගත බුදුහාමුදුරුවෝ මීට අවුරුදු 2600කට එහා පැත්තේදී අද වෛද්‍යවරු යෝජනා කරන ක්‍රම ටික තමන්ගේ ශරීරයේ ලෙඩ නොවි තියාගන්න තමන් අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති ටික අපේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා. එනිසා අපි සරණ ගියපු භාග්‍යවතුන් වහන්සේ කොච්චර වටිනවද? අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයට කොච්චරනම් වැදගත්ද, වටිනවද? ඒ වගේම තමයි පින්වත්නි දෙවෙනි කාරණාවේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානසික රෝග කියලා තියෙනවා. ඒ මානසික රෝගයකින් ඔබ ආරක්ෂා වෙන්න ඕන නම් ඒ සඳහා තථාගත බුදුරජාණන් වහන්සේ ක්‍රම 3ක් අපිට කියලා දෙනවා. එයින් පළවෙනිම ක්‍රමය තමයි සීල, සමාධි, ප්‍රඥා. එතකොට බලන්න කායික රෝගයකින් අපේ ශරීරය බේරගන්න හැටි, ආරක්ෂා කරගන්න හැටි අපේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා. තවත් පැත්තකින් අපේ තථාගත බුදුරජාණන් වහන්සේ මිනිස්යාට වැළඳෙන්න පුළුවන් මානසික රෝගයකින් ආරක්ෂා වෙන හැටි අපිට කියලා දෙනවා. මානසික රෝගයකින් පෙළෙන කෙනෙක් මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න පුළුවන්. එවැනි අයට තථාගත ධර්මයේ තියෙන වටිනාම අනුශාසනාව තමයි ඔබ සිල්වත්කමින් යුක්ත වෙන්න. එය පන්සිල් වෙන්න පුළුවන්. එය අටසිල් වෙන්න පුළුවන්. එය දසසිල් වෙන්න පුළුවන්. පන්සිල් වේවා, අටසිල් වේවා, දසසීලයක් වේවා. ඔබ කුමන හෝ සීලයක් ආරක්ෂා කරමින් සීලවන්ත ජීවිතයක් ගත කරනවා නම් ඔබට මානසික රෝග එන්නේ නැහැ, වැළඳෙන්නේ නැහැ. හැබැයි ඒ සීලය තථාගතයන් වහන්සේගේ සීලයක් වෙන්න ඕනි. තථාගත ධර්මයේහි අනුමත කරපු සීලයක් වෙන්න ඕනි. එවැනි සීල් රකින්න ඔබට මානසික රෝග වැළඳෙන්නේ. ඒ වගේම සමාධිගත සිතක්
ගොඩනගා ගැනීමෙනුත් ඔබේ මනස ලෙඩ වෙන්න තියෙන අවස්ථා අඩු කරලා දානවා. සමාධිය කියලා කියන්නේ පින්වත්නි බාහිරින් එන ක්ලේශ ධර්මයන්ගෙන් තමන්ගේ සිත ආරක්ෂා කරගන්නා වූ ක්‍රමයට සමාධිය කියලා කියනවා. තථාගත බුදුරජාන් වහන්සේ සමාධි සුවයෙන් වැඩ ඉන්නවා කියලා ඔබ විවිධ පොත්පත්වලදී ධර්මදේශනාවලදී ඔබ ශ්‍රවණය කළ ඇති. ඔබට තථාගත බුදුරජාන් වහන්සේ සමාධියෙන් ඉන්නවා කියලා කිව්වහම ඔබට මතක් වෙන්නේ ඔබේ ගමේ පන්සලේ තියෙන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඒත් එක්ක ඔබට මතක් වෙනවා S2 පියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන දහර මණ්ඩියේ ගොතාගෙන ඉන්න තථාගත බුදු පිළිම වහන්සේ තමයි බුද්ධ ප්‍රතිමාව තමයි ඔබට සිහියට එන්නේ. නමුත් පින්වත්නි සමාධිය කියන වචනේ තේරුම කෙලස් හිතට එන්න දෙන්නේ නැතුව හිත රැකගැනීමෙන් භාවනා කරන සිතට ජීවිතයට සමාධිගත සිත කියලා කියනවා. බාහිර සමහර වෙලාවට තමන් සමාධිගත හිතක් ගොඩනගාගෙන සමාධියෙන් ඉන්න වෙලාවට අර බෝධිසත්වයන් වහන්සේ ළඟට බුදුරන් වහන්සේ ළඟට ඇවිල්ලා තණ්හා රති රගා කියන මාර දූවරු කොච්චර රංගන ඉදිරිපත් කළාද? බුදු සිත ආපහු විනාශ කරලා දාන්න. ඒලා තථාගත බුදුරන් වහන්සේ අනුගමනය කළේ සමාධිගත සිතක්. අරාය බාහිර පරිසරයේ මොන විදිහේ උපක්‍රම යොදාගෙන කටයුතු කළත් තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සමාධිගත සිත විනාශ කරගත්තේ නෑ. තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සමාධිගත සිත අනතුරකට පාත්‍ර කරගත්තේ නෑ. අපිටත් එහෙම වෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද? අපි අනුන්ගේ ප්‍රශ්න අපේ හිතේ දාගෙන අපේ ගෙවල් ගිනි ගොඩවල් බවට පත් කරගන්නේ නැද්ද කියලා බලන්න. නේද? අපි අනුන්ගේ එවන උදේ ඉඳන් රෑ වෙනකන් හොයන්නේ. ගෙදර කාන්තාවේ ඉන්නවනම් වැඩ ඇරිලා මහත්තයා ගෙදරට ආපු ගමන් මොනවද කියන්නේ? අනුන්ගේ ඕපාදේ උප ටික ඔක්කොම මහත්තයාට කියලා. ඔන්න මහත්තයාගේ කයත් ලෙඩ කරනවා, හිතත් ලෙඩ කරනවා. සමාජ පරිසරය, දරුවන්ගේ තියෙන වැරදි ඔක්කොම ටික තාත්තගේ ඒ අයගේ අර වැරදි නැති කරලා නිවැරදි මාර්ගයට ගන්නා වූ ක්‍රම යෝජනා කරන්නේ. නිකම්ම තවත් කෙනෙක්ගේ සිතක් දෝෂ වෙන විදියට කරුණු තමයි සිහිපත් කරන්නේ. එනිසා තථාගත බුදුරජාන් වහන්සේ අපිට කොච්චර වටිනවද? කායික රෝග නැති වෙන ආකාරය, මානසික රෝග නැති වෙන ආකාරය අද මේ දේශනාවේදී ඔබ දැනගත්තා. පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බොහොම වටිනා වැදගත් සූත්‍ර දේශනාවක් තමයි ගිරිමානන්ද සූත්‍රය කියලා කියන්නේ. පිරිත් පොත ඔබ පාවිච්චි කරන කෙනෙක් නම්, නිතර පිරිත් සූත්‍ර ශ්‍රවණය කරන කෙනෙක් නම්, භාවිතා කරන කෙනෙක් නම්, ඔබ ළඟ පිරිත් පොතක් තියෙනවා නම් හොයලා බලන්න ගිරිමානන්ද සූත්‍රය කියලා ඔබට මුණ ගැහෙයි. තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ගිරිමානන්ද කියලා මහරහතන් වහන්සේ නමක් වැඩ හිටියා. මේ ගිරිමානන්ද කියන මහරහතන් වහන්සේ දවසක් රෝගී තත්වයටපත් වුණා. ඒ වෙලාවේදී ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා තථාගත බුදුරජාණන් වහන්සේට මතක් කරන, ස්වාමීනි, ඔබ වහන්සේගේ ශ්‍රාවක ගිරිමානන්ද තෙරුන් වහන්සේ හොඳටම රෝගී වෙලා. ඒ ගිරිමානන්ද මහරහතන් වහන්සේට
ඔබ වහන්සේ ආශිර්වාදයක් කරනවා නම් සෙත් ප්‍රාර්ථනාවක් කරනවා නම් හරීම වටිනවා කියලා කිව්වා. ඒ වෙලාවේ තථාගත බුදුරන් වහන්සේ පින්වත්නි අර ආනන්ද හාමුදුරුවන් වහන්සේට තමයි මේ ගිරිමානන්ද සූත්‍රය උගන්වන්නේ. මේ ගිරිමානන්ද සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා පින්වත්නි රෝග 48ක්. චක්කු රෝගෝ පළවෙනි රෝගය තමයි චක්කු රෝගෝ. චක්කු රෝග කියලා කියන්නේ මේ කයට වැළඳෙන්න පුළුවන් ඇස් රෝග. ඇහි රෝග වලට කියන්නේ චක්කු රෝග කියලා. මේ ගිරිමානන්ද සූත්‍රයේ අද වර්තමාන සමාජයේ විශේෂඥ වෛද්‍යවරුන් බටහිර වෛද්‍යවරුන් සොයා ගන්නා වූ රෝග 48ක් මීට වසර 2600කට එහා පැත්තේදී අපේ බුදුහාඳුර අපිට කියලා දෙනවා. අපි හිතන්නේ අපේ බුදුහාඳුර අපිට නිවන් දකින්න විතරයි බණ කිව්වේ. සියල්ලම අත්හරින්න විතරයි අපේ බුදුහාඳුර අපිට බණ කිව්වේ කියලා. නෑ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ මේ මහා පෘථිවි තලයේ ඉඳපු ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයා. ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයා. කායික රෝග මානසික රෝග වලින් ලෝක සත්වයා මුදව ගන්න කෙනෙක් දහම් දෙසුවා නම් ඒ තථාගත භාග්‍යවතුන් වහන්සේ. ඒ නිසා මේ ගිරිමානන්ද සූත්‍රය ඔබ හොඳට පාවිච්චි කරන්න භාවිතා කරන්න කියවලා බලන්න. මෙහි සඳහන් වෙනවා කායික රෝග 48ක්. මේ 48න් පළවෙනි රෝගයට කියන්නේ චක්කු රෝග, ඇස්වල රෝග හැදෙන්න පුළුවන්. දෙවෙනි රෝගයට කියන්නේ සෝත රෝග. කන්වල රෝග හැදෙනවා. කනේ රෝග, ඇස්වල රෝග හැදෙනවා, කන්වල රෝග හැදෙනවා. ඊළඟට කියනවා ගාන රෝග. ගාන රෝග කියලා කියන්නේ නාසයේ ඇතිවෙන රෝග. මේ දේශනාව ශ්‍රවණය කරනකොට ඔබ සමහර වෙලාවට ඇහැක රෝගාබාධයකින් පෙළෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔන්න ඔබට දැනෙනවා අතට මේ දේශනාව. එහෙම නැත්නම් ඔබ කනේ රෝගාබාධයකින් පෙළෙන කෙනෙක් නම් ඔබට දැනෙනවා තථාගත බුදුහාඳුර කියපු රෝගයක් මට තියෙන්නේ. ඒ වගේම නාසයේ රෝගාබාධයක් ඔබට තියෙනවා නම් මේ දේශනාව අහනකොට ඇහෙනකොට ඔබට හිතෙනවා මගේ නාසයේ රෝගයක් තියෙනවා. ඒ වගේම තථාගත බුදුහාමුදුර දේශනා කරන ජීවහා රෝග දිවේ හට ගන්නා වූ රෝග තියෙනවා. එතකොට දිවේ හට ගන්නා වූ රෝගයක් ඔබට තියෙනවා නම් ඔබට දැනෙන්න පටන් ගන්නවා මට දිවේ රෝගයක් තියෙන කෙනෙක්. ඒ වගේම තථාගත භාගතුන් වහන්සේ දේශනා කරනවා කාය රෝගෝ. කයේ කොතන හරි තැනක ඇස්වල වේවා, මූණේ වේවා, හිස කෙස්වල වේවා, හිස් කබල වේවා, සමේ වේවා, නියපොතු වල වේවා, ඇඟිලි වේවා, කයේ කොතන හරි තැනක රෝගාබාධයක් තියෙනවා නම් ඒවට කියන්නේ කාය රෝගෝ කියලා. ඒතර ඔබට මේ පංචස්කන්ධේ කොතන හරි තැනක රෝගයක් තියෙනවා නම්, පුංචි රෝගයක් හරි තියෙනවා නම්, අලුහන් ටිකක් හරි තියෙනවා නම්, කුරුලෑ ටිකක් හරි තියෙනවා නම් ඔබ කායික රෝගයකින් පෙළෙන කෙනෙක්. මේ විදිහට සීස රෝග, කන්හ රෝග, මුඛ රෝග, දන්ත රෝග, කාසෝ සාසෝ, කාසෝ රෝග කියලා කියන්නේ කැස්ස. සාසෝ කියලා කියන්නේ ඇදුම. පිනාසෝ කියලා කියන්නේ පීනස් රෝගය. අපේ සාමාන්‍ය සමාජයේ වැඩිපුරම හැදෙන කායික රෝග මේ. නේද? කැස්ස, පීනසය, ඊළඟට ඇදුම, මේ වගේ රෝගාබාධයන්. එන තථාගත බුදුරන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ජීවත් වෙන කෙනෙකුට මේ විදිහට කායික රෝග, මානසික රෝග වලින් බේරෙන්න නම් තථාගත ධර්මයේ තුල ඔබ ඔබේ සිත පිහිටවාගෙන කටයුතු කළොත්, සීල සමාධි ප්‍රඥාව තුල ඔබ අවබෝධයෙන් කටයුතු කළොත් නිරෝගිමත් කයක්, නිරෝගිමත් මනසක්
ඔබට ඇති කරගන්න පුළුවන්. ඔබ නිවන් දකින ආත්මයක් දක්වා රෝගී තත්වයටපත් වෙන්නේ නැහැ. මේ ධර්මානුශාසනාව පින්වන්ත කොරියාවේ සේවය කරන ක්‍රිෂාන්ත අයියාගේ සෙනෙහබර මෑණියන් වහන්සේට, පින්වත් මනෝමති මෑණියන් වහන්සේට සංසාර ගමනේ හැමදාම නිදුක් නිරෝගීම බව ලබන්නත්, සුබ උපන් දිනයක් තුල දීර්ඝායුෂ ලබන්නත් හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද මේ වටිනා ධර්මානුශාසනාවට තමන්ගේ සදැහැති දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන්නේ කොරියාවේ සේවය කරන පින්වන්ත ක්‍රිෂාන්ත අයියා, විශේෂයෙන්ම මනෝමති තමන්ගේ සෙනෙහබර මෑණියන්ගේ 58 වන ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින්, ඉතින් ඒ නිසා මේ උදාාර ධර්මානුශාසනාව තමන්ගේ සෙනෙහබර මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ලබන්න හේතු වේවා. ක්‍රිෂාන්ත අයියා ඇතුළු පවුලේ පියතුමන්, සහෝදර සහෝදරියන්, ඥාතිත මිත්‍රාදීන් ඇතුළු සියලු දෙනාටමත් ජීවිතවල තිබෙන කරදර දුරු වෙලා, විපත් දුරු වෙලා, අනතුරු දුරු වෙලා, සිතන ප්‍රාර්ථනා කටයුතු තුනුරුවන්ගේ බලයෙන්ුත් දෙවියන්ගේ දේව ආශිර්වාද බලයෙන්ුත් සාර්ථක කරගන්න මේ පින්කම් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. බුද්ධං සරණං ගච්ඡාමි. අද දිනට නියමිත දායකත්ව ධර්ම දේශනාව මෙලෙසින් අවසන් වුණා. ධර්ම දේශනාව සඳහා වැඩම කළ ගිලන් විවේක බෞද්ධ රෝහල් නිර්මාතෘ ධම්සසිල නාලිකාවේ ප්‍රධානී පූජනීය මීගලාවේ නන්දරත්න පොඩි හඳුරන් වහන්සේට තවත් চিරාත් කාලයක් සම්බුද්ධ ශාසනයේ උන්නතියට මෙවැනි කටයුතු සිදු කිරීම සඳහා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතරම අද දින දායකත්වයේ දක්වනු ලැබූ ක්‍රිෂාන්ත මහත්මයාටත් මෙපින් බලයෙන් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් සම්බුද්ධ ශාසනයේ ස්ථිර පැවැත්ම සඳහා රජදහව සේවාවන් මහඟු සේවාවන් සිදු කරන ලද දේවානම්පියතිස්ස මහ රජතුමාණන් සියලුම රජදරුවන්ටත් 30 වසරක යුද්ධයෙන් රට මුදවාගත් වීරෝදා රණවිරුවන්ටත් මෙපින් බලයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ප්‍රාර්ථනා කරමින් ධම්සසිල නාලිකාව අපහා එක්වී ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා. තවත් දිනක උතුම් ධර්ම සමග හමු වීමේ බලාපොරොත්තුෙන් අදට අපි ඔබේ නිවහනින් සමුගන්නවා. ඔබට තෙරුවන්. සමාජ මාධ්‍යයේ කලන මිතුරා ධම්සසිල දායකත්ව ධර්ම දේශනා සඳහා ඔබට දායක විය හැකියි. රටවාසී ලෝකවාසී සදැහැති ඔබත් ඔබේ දායකත්ව ධර්ම දේශනාව වෙන් කරවා ගන්න. විමසීම් 0.70 28 60 351 0.76 72 0.7 573 0.35 31 28 342 අපගේ ධම්සසිල YouTube නාලිකාව අදම subscribe කරන්න. පින්වත් ඔබට තෙරුවන් සරණයි.